සියලුම දේවගැතිවරුනි ශිෂ්‍යයිනි සහ සිංසන්ජී සමාජිකයිනි ඔන්ලයින් සිමිනාර් සහභාගී වන ස්වර්ග රාජ්‍යයේ උපමා සහාය වැස්ස බෑව ඔබ හමුවෙන් සතුටක්. මාගේ නම පාක් චොන්චි. මම අද දවසේදී MC වෙමි. අවසන් වතාවේදී අපි ආත්මික ජලය උල්පත සහ ගංගාව ගැන බැලුවා දාන පාඩමේදී. මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ අතවසේදී මේවා මේ උපමා හොඳින් තේරුම් අරගෙන ඔබ හිතේ දබා ගන්න බව අපි ආරම්භ කිරීමට පෙර යාඥා කරමු. ශුද්ධ මෙවුම් කරු දෙවියන් වහන්සේ, අද මේ මොහොතේදී අපි වහන්සේට ස්වර්ග රාජ්‍ය රහස් තේරුම් ගැනීමට උපකාර කිරීම ගැන වහන්සේට සුසඳනවා. මේ අවස්ථාවේදී වහන්සේගේ වචන ඉදිරියෙහි රැස්ව සිටින ලෝපුරා සිටින සියලුම මිනිසුන්ට මේ මොහොතේ ආදරයක් ලබා දෙන්න, ඔවුන්ට දෙන වහන්සේගේ කැමැත්ත සහ ස්වර්ග රාජ්‍ය අවබෝධ කර ගැනීමටත් බලාපොරොත්තු වී ප්‍රදාන චරිතයන්ට හැකින පරිදි ඔවුන්ට මඟ පෙන්වන්න. කරුණා කර යහපත් හදවතක් ඇති කර ගැනීමටත්, දැහැමිකමට කුසගින්නෙන් සහ විපාසයෙන් පෙළෙන හදවතක් ඇති කර ගැනීමටත්, අද මේ මොහොතේ අප පරිශුද්ධාත්මයන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් ඔබ උපකාර කරන ඇතැයි විශ්වාස කරමි. යුගයේ ආරම්භ බැවින් අප වෙනුවෙන් ලේ වගුරා වූ මියගිය යේසුස් වහන්සේගේ නාමයෙන් අප බවස්ථාන දක්වා අපස්ස මුල් සිටින බව විශ්වාස කරමු. ආමේන්. දැන් අපි දෙනස් වචන ඉගෙන ගන්නට යනවා. මේ ස්වර්ග රාජ්‍ය රහස් සහාය වැස්ස බැතේරුම් 11 වන පාඩම ආත්මික මුහුද දීවරයා දැල මාළු සහ ඔරුව. කිම් මින්ජු හරහා අපි වචනට මුකල් දෙනවා. ලෝපුරා සිටින සියලුම ඇදලිවන්තයිනි, ඔබ හමුවෙන් සතුටක්. මම සෝල් ජේම්ස් හි ප්‍රධානියාගේ වචන ඉගෙනගත් සිංහල ගෝත්‍ර 13ක දේශකයෙක් වන මින් කියු කිම් වෙමි. සෝල් ජේම්ස් ගෝත්‍රයේ ප්‍රධානයා සිංචන්ජී සභාපති මන් හීලීගෙන් වචනය ඉගෙන ගත්තේය. ප්‍රථමයෙන්ම අපි දේශීය හා විදේශීය දේවගැතිවරුන් සම්මන්ත්‍රණකරුවන් සහ සිංචන්ජී මාර්ගගත සම්මන්ත්‍රණයේ තවත් බොහෝ සමාජිකයින් සාදරයෙන් පිළිගනිමු. අද මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ රහස පිළිබඳව උපමාව සහ සාක්ෂිවල වචනේ ඔබට ඇසෙන ලෙසත් දෙවියන් වහන්සේගේ කෙරෙහි බලාපොරොත්තුෙන් ඔබේ හදවත උතුරායන ලෙස මම ප්‍රාර්ථනා කරනවා. අද මම ඔබ සමග උදා ගන්නා දේශනාවේ මාතෘකාව වන්නේ මුහුදු දීවරයා දැල මාළු සහ ඔඩු ප්‍රාථමික පාඩම් මාලාවේ 11 වන උපමාව. සමහර එඬේරුන් දැනටමත් මෙම දේශනාව ගැන දන්නවා ඇති, නමුත් ඒ ආසා නැති අය සඳහා මම අද පැහැදිලි කරන දේ ඔබේ පැහැදිලි කරන දේ වෙනුවෙන් ඔබ සවන් දුන්න ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ලෝකයේ ඇති සියලුම දේ අතරේ මාළුවෙක් අල්ලා ගැනීමට දීවරයෙක් මුහුදෙන් දැලක් හෙලන්නක් මෙන් ඔහු මෙම බයිබලයේ එම අන්තර්ගතය තුලින්ම ස්වර්ග රාජ්‍යයේ රහස පැවසීය. ඔබ මේ දන්නේ කෙසේද? ඔබ වචනානුසාරයෙන් මේ දන්නවාද? එහෙමත් නැත්නම් මෙය වෙනත් අර්ථයකින්ද ඔබ දන්නේ? එය මාංශමය මුහුදක් යන නම් එය ඔබේ බයිබලය හරහා නොදැන සිටියත් ඔබ දැනටමත් එය දන්නවා ඇති. පළමුවෙන්ම අද මාතෘකාවට පිළිතුරු දීමට මම මාංශමය දෙයකට උපමාවලින් කතා කරන මුහුදේ සැබෑ අරුත වන්නේ ලෝකය. දීවරින් එඬේරුන් සහ ඉන්වැස්ටර්තුන් දීවරින් සහ එඬේරුන් ඉන්වැන්ජලිස්තුන් අතර දැල දෙවියන් වහන්සේගේ වචනය වන අතර මාළු යනු ලෝකේ ජීවත් වන මිනිසුන් සහ සාන්තුවරින් වගේම නෞකාව ස්වභාව වෙනවා, වගේම සංවිධානය වෙනවා. එම උපමාවල සැබෑ අර්ථය එළියට ආවේ කුමක් නිසාද අපි බයිබලයේ මගින් පරීක්ෂා කර බලමු.
වසර 2000කට පෙර යේසුස් වහන්සේ මෙම දිවරට කියනවා ගෝලින් වන්න කියලා. යේසුස් වහන්සේ මතෙව් 4:19 කියනවා මම ඔබ මිනිසුන් දුන්නනම් කරනවද කියනවා. හරියටම මේ මාළු වලන්නෙක් මසුන් අල්ලනවා වගේ තමයි ආත්මික මසුන් අල්ලන ඉන්ඩිරික්. ඔහු මේ විනාශ ජනතාව ආත්මික මාළුවක ඉන්න අය මෙහෙවීම කටයුතු කාර්යය කරනවා. ඒ වගේම හරියට ආංශික විජය තිබුණාක් මෙන් ප්‍රථම මුහුදේ මේ ඊශ්‍රායල් වල ඊජිප්තු මොසස් කාලේදී ප්‍රථම මුහුදේ දෙබෑ කරගෙන ඊජිප්තට ආවා. මේදී මාංශික මුහුදක් තිබෙනවා. බොහෝ විශ්වාසය ආත්මික කතා කරලද බොහෝ දේ අතුරින් ස්වර්ග රාජ්‍ය සම්බන්ධයෙන් මම විජය සබෑ බීජ තේරුම ඔබ හැම කෙනෙකුටම අද දවසේදී තේරුම් කර දෙනවා. අපි මේ යන්ත්‍රගතය මතෙව් 13:47 සිට 50 දක්වා කියමු. තවද මොහොතේ හෙළුවා වූද සීළු වර්ගවල මසුන් 80 වූද දැලකට ස්වර්ග රාජ්‍ය සමානය. අපි ඒ දැල පිරුණු කල ඔහු ඒ වෙරට ඇද හිඳගෙන හොඳ වුන් භාජන එකතු කොට නරක වුන් ආකදමුවේ අලෝකාදිත එසේ වන්නේ දූතයෝ නික්මවි ධර්මිෂ්ඨන් කෙරෙන් දුෂ්ටයන් වෙනකොට ගින්න උතුනෙහි හෙලන්නෝය. එහි හැඬීමද දස්පිඩි කැමද වන්නේය. ඔබ වචන හොඳින් කියවුවා. එම ස්වරූපය මතකයට පැමිණෙනවද? මම කතා කරන්නේ මාළු වලන දලක් දාන මාළුකාරයෙක් ගැන, දීවරයෙක් ගැන. මේ අන්තර්ගතය කතා කරන්නේ දීවර ගැන නම් මේ මාළු දාන ගැන නම් මොකද්ද මේකේ තේරුම වෙන්නේ? මේ මානසික මොහොතට යන්න ඕන, මේ හොයාගන්න ඕන, ඒ වගේම මානසික ස්වර්ගයට අහු වෙන්න ඕන මේ ස්වර්ග රාජ්‍ය යනවා. මේක නෙමෙයිද කාරණේ ගන්න. මේ ස්වර්ග රාජ්‍ය ඒ හරියට මොහොතට හිරුවා වූ දලක් වගේ වෙනවා. සිළුම ආකාරයේ සතුන්කට අහු වෙනවා. මේ අර්ථය නම් යේසුස් වහන්සේ මේ ස්වර්ග රාජ්‍ය රහස් උපමාතුන් සංගවා තිබෙනවා. එසේනම් ඇයි යේසුස් වහන්සේ උපමාවෙන් කතා කරන්නේ ස්වර්ග රාජ්‍ය සම්බන්ධයෙන්? මේ පොරොන්දු තිබෙනවා ගීතාවලිය 78 මේ පැරණි රහස් උපමා තුළින් අනාගත පරම්පරාවට හෙළි කර බව. මේ පොරොන්දුව ඉෂ්ටවන්නේ මතෙව් 13:34-35. යේසුස් වහන්සේ තමන්ගේ මුඛය උපමාවලින් කතා කරනවා. මේ ආරම්භ පටන් දේවල් සංගවන, බුදුදේව සංගවන. තවත් හේතුවක් තමයි මේ ස්වර්ග රාජ්‍ය රහස් සම්ප්‍රදායික සංගවන, සාතන් රැති කෙනාගේ සංගවන. එසේ හෝ අද දවසේ මාතෘකාව අපිට ඉගෙන ගන්න බෙදා ගන්න පුළුවන් තිබෙන ස්වර්ග රාජ්‍ය රහස් සබෑ තේරුම. ඉදි පෙන්නනවා මේ පැහැදිලි සාක්ෂි තිබෙන බව. එම කාලේ ගමන තිබෙන්නේ හරියට ඉස්වාන් 1625 තිබෙනවා වගේ. අද දවසේ සිළු වචනයක පසු මම විශ්වාස කරනවා කෙනෙකුටම ස්වර්ග විශ්වාස කරනවා ස්වර්ග රාජ්‍ය කුමක්ද යන්න තේරුම් ගන්නට හැකියන බව. කුමක්ද මේ ආත්මික බීජයේ සබෑ තේරුම් වෙන්නේ? ආත්මික ලෝකයේ සබෑ තේරුම් වෙන්නේ මේ සබෑ ආත්මික මුහුද සබෑ තේරුම් වෙන්නේ ලෝකයේ. නමුත් ඇයි මුහුද ලෝකේ බරපත් වෙන කියලා තේරුම් ගැනීමට අපි ප්‍රථමයෙන් තේරුම් ගත යුතුයි මුහුදේ තිබෙනා වූ මානසික ගති ලක්ෂණ. මසුන් මේ මුහුද ජීවත් වෙනවා. ඒ වගේම එය බොහෝ ජලවල එකතුවක්, බොහෝ ගංගා පැමිණෙන තැනක්. නමුත් බොහෝ ජලයන් මුහුදට එකතු වුණා නමුත් ඒ අපිට බීමට භාවිත කරන්න බෑ. අපිට දහදු කරන්න පුළුවන් දානියෙල් 7 තුලින් ඇයි මේ ආත්මික මුහුද ලෝකේ බරපත් වෙන්නේ කියලා. අපි දකිනවා දානියෙල් 7:2-4 දක්වා
දානියල් දිවසවර දකිනවා ස්වර්ගයේ සුළං මුහුදට පත් වෙනවා. මේ සුළං තුලින් මේ මුහුද මුර්ගෙන් 4 දෙනෙක් මේ මුහුද තුලින් පැමිණෙනවා. දානියල් අනාගත වාක්‍යතුමන් මේක දකින දර්ශනයක් විදියට ඒ වගේම මෙහෙම දර්ශන උඩ පෙන්වන කෙනාගේ මෙහි තේරුම අහනවා. තුර දේවදූතයා පැමිණ මේ පැහැදිලි කර දෙනවා. 17 පදයේදී මේ 7 දෙනා පොළොවෙන් පැමිණෙනා වූ රාජ්‍යද කොහෙන්ද මොවුන් පැමිණෙන්නේ? ඔව් මේ මුහුදේ පැමිණ බව තමයි මම පවසන්නේ. එවිට මේ දේවදූතය පැමිණෙන බව අපට දැනුම් දුන් මුර්ගයා කුමන මුහුදක් වෙනවද? එය ලෝකේ බවට පත් වෙනවා. එසේනම් මෙම මුහුද නැත්නම් මේ ලෝකේ පාලනය කරන ආත්මය කුමක්ද? ඔබ එය දන්නවා. යෙසායා 27:1 පදේ කියවන්නේ නම් ඒ කියනවා ඒ දවසේදී සමිඳුන් වහන්සේ ලෙවියාතන් නම් තියුණු සර්පයාට තම බලවත් ශ්‍රේෂ්ඨ හා කඩුවෙන් දඩුවම් කර මකරා මරා දමන බව කියනු ලබනවා. මුහුද සර්පයා දැන් මකරුන් කොහොද මේ මකරා සහ සර්පයෝ ඉන්නේ? ඔව් මුහුදේ කියන එක. අපි මේ ආත්මික මුහුදේ කුමක්ද යන තේරුම් ගන්න විට ලෝකයේ තේරුම් ගන්න විට මේ සර්පයන් සහ මකරුන් අපි දන්න මානසික සර්පයෝද එහෙම නැත්නම් මනංකල්පිත සතුන්ද? එළිදරව්ව 22 ඇති පරිදි මකරා යනු පැරණි සර්පයා යක්ෂයා සහ සාතන් කියලා කියනවා. එවිට දෙවියන් වහන්සේගේ ආත්මය වාශය තුල නැහැ. නමුත් සාතන් මේ ආත්මික මුහුද වන ලෝකෙ මත පාලනය කරනවා. එම නිසා තමයි ගීතාවලිය 74:13-14 මුහුදේ ජලය බෙදී යන බවත් මුහුදේ සිටින මකරුන් සහ කිඹුලන්ගේ හිස් පොඩි කර බවත් කියනු ලබනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඔහු සාතන් පාලනය කරන ලෝකය විනිශ්චය කරන බව පොරොන්දු වෙනවා. අපි අමනාත ඔබට අප මෙතෙක් කතා කළ මුහුද ගැන නැවත බලමු. සංසන්දනාත්මකව මුහුදේ සැබෑ අර්ථය සාතන් විසින් පාලනය කරන ලෝකයයි. මුහුද කියලා කියන්නේ වතුර බොහෝමයක් එකතු වෙන ස්ථානයක්. එබැවින් ආත්මික මුහුදද බොහෝ ආත්මික ජලය රැස්වන ස්ථානයක් විය යුතුයි. පසුගිය කාලය හා සසඳන විට ජලය ගැන ඔබ අසාර්ථක කුමක්ද? වචනයට සාපේක්ෂව ජලය බව ඔබ අසාර්ථක වෙනව නේද? ජලය වචනේ බවට පත් වෙනවා. අපි ඒ පානය කර ජීවය ලබා ගන්නවා. ඒ වගේම අපි අපවිත්‍ර දේ සෝදාහරින්නත් භාවිතා කරනවා. අපි පිරිසුදු වෙන තුලින් දෙවියන් වහන්සේගේ වචනය අපගේ ආත්මයට ජීවන ලබා දෙන අතර එය එමගින් අපගේ හදවත් සහ ක්‍රියාවන් පිරිසුදු කරගන්න පුළුවන් වෙනවා. ආත්මික ජලය වතුරයි. ආත්මික වචනය වතුර. එසේනම් ආත්මික මුහුද ඒ බොහෝ ජලය තිබෙන ස්ථානයක්. එසේනම් මේ සාතන් පවතින ස්ථානයක් මේක. ආත්මික ලෝකය සාතන්ගේ බොරු ඉගෙන තිබෙන ස්ථානය. මේ දානියෙල් පොතේ අපි දැන් ගිහින් බලුව ආකාරයට එළිතර පොතේ තිබෙනවා මේ අවසාන කාලයේ තිබෙන දානගත වාක්‍යයක්. දැන් අපි ගිහින් බලමු එළිතරව 13:1-2 දක්වා කොහොමද මේ අනාගත වාක්‍ය ලියා තිබෙන්නේ කියන එක. අන් 10ක්ද හිස් 7ක්ද ඇත්තා වූ මුර්ගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටුමි. උගේ අං පිට ඔටුනු 10ක්ද උගේ හිස්වල අපහාස නාමවල තිබුණේ. මාදුට මුර්ගයා අඳුන් දිවියකට සමානය. උගේ පාද වලසුගේ පාඩු වැනිය.
උගේ කට සිංහෙකුගේ කට වැනිය. වැනිය මහත් තමාගේ සිංහාසන සර්පයක් තමාගේ පරාක්‍රමයක් බලයත් ඌට දුන්නේ. ඔබ එඩිතරව 13:1-2 කියවන්නේ නම් මුර්ගයා මුහුදෙන් ගොඩට පැමිණෙනවා. කෙසේ වෙතත් මේ මුර්ගයාගේ පෙනුම එය හරිය අද්විතීයයි. මේ මුර්ගයාට හිස් 7ක් තියෙනවා, අන් 10ක් තියෙනවා. ඒ වගේම මෙයාගේ පෙනුම දිව්‍යයෙකුට වගේම ආලසෙකුට, ඒ වගේම සිංහෙකුට සමාන වෙනවා. සිංහ වලසෙකුමෙන්, සිංහයෙකුමෙන්, දිව්‍යයෙකුමෙන් හිස් 7ක් තියෙන අන් 10ක් ඇති මුර්ගයෙක් ඔයගොල්ලෝ මීට කලින් කවදාවත් දැකලා තියෙනවද? එහෙමත් නැත්නම් මුහුදෙන් ගොඩට ආපු මේ වගේ මුර්ගයෙක් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? මේ මුර්ගයා ගැන ඊළඟ වතාවේ දේශනා කරන උපදේශකතුමාන් වඩා හොඳින් ඔබට සාක්ෂි දරයි. අන්තිම කාලයේදී අනාගත වාගේ පළ කරන එළදර පොතේ මුහුද දිස්සන බව අපි දැක්කා. සමනුගේ දෙවන පැමිණීම කාලෙදී පවා සාතන් පාලනය කරන අසත්‍ය ලෝකයක් පවතිනවා. අනේක මේ මුහුද වතුර ගොඩාක් එකතු වෙන තැනක් නේද? අපි එඩතර 17:1 වචනයට ගියහොත් බොහෝ ජලය මත මහා වෛශ්‍යාවක් වාඩි වී සිටිනවා අපිට පේනවා. මේ ගණිකාවක් කියන කුමක්ද? මේ කතා කරන්නේ සල්ලාල කාන්තාවන් ගැන. නමුත් කෙසේ වෙතත් එළිතර පොත අනාගත වාක්‍ය සිදුවන දෙයක්. එය අනාගතයේ සිදුවන දේ විස්තර කර තිබෙනවා. ඒතර මේ කාන්තාව ආත්මික කාන්තාවක්. බෑමම ආත්මික කාන්තාව ගැන මීට පෙර අසා තිබෙනව නේද? නමුත් මේ සාන්තුරෙන් පෝෂණය කරන ඉන්දේරුව යනු වචනේ බීජයෙන් දරුවන් ඇති කිරීම හා සමාන ආධ්‍යාත්මික ආත්මික කාන්තාවක්. කෙසේ වෙතත් ඒ දුරාචාර ස්ත්‍රියක් විදිහට හඳුන්වන්නේ. ඇය දෙවියන් වහන්සේගේ වචනේ නොව සාතන් සමග ඇසුරු කරන සහ සාතන්ගේ වචන හරහා බොරු එඬේරෙකු ලෙස බොරු ඇදලිවන්තයෙන් පෝෂණය කරන කාමචාරී කාන්තාවක් බවට වන බොරු එඬේරෙක්. එසේනම් එම වෛශ්‍යාව වාඩි සිටින බොහෝ ජලය කුමක්ද? ඔබ 15 පදයේ ගොස් කියවන්නේ නම් වෛශ්‍යාව වාඩි සිටින බොහෝ ජලය මිනිසුන් සහ ජාතීන් භාෂාවන් සෙනග ලෙස හඳුන්වනවා. මිනිසුන් සෙනග ජාතීන් භාෂාවන් වලින් අදහස් කරන්නේ ඇදහිල්ල සහ මේ ආගම්වල ලෝකයයි. එහිදී බොහෝ අය එක්රැස්ව සිටිනවා. මේ මානසිකව කතා කරද්දී මේ ලෝකයේ මුහුදෙන් ලෝකයේ එවිට වෛශ්‍යාව බහුල ලෙස ජල මත හිඳගෙන සිටීම අදහස් කරන්නේ කුමක්ද? සාතන් සමග සිටින බොරු එඬේරා අසත්‍ය ලෝකයේ පාලනය කරන බවයි. අප මෙතෙක් කතා කළ මුහුදේ අත්‍යවශ්‍ය කොටස් ගැන අප නැවත සාකච්ඡා කර බලමු. මුහුද යනු වචනය හෝ ධර්මයන් මිශ්‍ර වූ ලෝකයක්. අපිට කොච්චර පිපාසයක් ආවත් අපි මුහුද උතර බොන්නේ නැහැ නේද? මේ ආකාරයෙන්ම මේ අපි පානය නොකළ යුතු මුහුදු ජලය ඒ කුමක්ද? එය සාතන්ගේ බොරු ඉගැන්වීම වෙනවා. ආදම් සහ ඒව තහනම් පළතුරු අනුභව කිරීම හේතුවෙන් ඔවුන් තහනම් පළ අනුභව කරන නිසා පමණක් නොව ඔවුන් එම පළතුරු අනුභව කිරීමට පෙළඹවූ සාතන්ගේ ආත්මය අනුභව කළා නොකළේද? ඒ ආකාරයෙන්ම අසත්‍ය වචනය කෙරෙහි ඇතහිල්ල පුරුදු කිරීම යනු මෙම අසත්‍ය වචන දෙන්න සාතන්ගේ ආත්මය අනුගමනය කිරීම වෙනවා. වෙවින් අපි හැමෝම සත්‍ය කුමක් අපි සමෝහිතම බයිබලයේ ප්‍රමුතියක් ලෙස තබාගෙන පුළුවන් වෙන ඕනේ. ඒ වගේම අපම් බලාපොරොත්තු වෙන අපි හැමෝම දේව වචනේ විශ්වාස කරන ඇදහිල්ලේ පවුලේ සියලුම සමාජ වල පත් වේ බව විශ්වාස කරනවා.
ඊළඟට අපි ආත්මික දීවරයා මුහුදේ දැල සහ මාළුව ගැන ඉගෙන ගන්නවා. උපමාවේ දීවරයා තේරුම එඩේරා හෝ ඉවැන්ජලිස්ට්වරයයි. දැල දෙවියන් වහන්සේගේ වචනයට යොමු කරනවා. මාළු යනු ලෝකයේ ජීවත් වන මිනිසුන්ට සමාන කරනවා. මේ පිළිතුර ඇති වූයේ කෙසේදයි අපි බලමු ගිල්ල මතෙව් 4:19 අපි පරීක්ෂා කර බලමු. මා පස්සේ එන්න මම නුඹලා මනුෂ්‍යයන් අල්ලනම් කරමි ඔවුන්ට කිව්සේක. අපි කියව පරිදි මතෙව් 4:19 දී විශ්වාසයේ ගෝලෙන්ට කියනවා මම ඔබ මිනිසුන් දිනනකට පත් කරනවා කියලා. දීවරයා කියන්නේ මසුන් ඇල්ලීම රැකියාව කරගත් පුද්ගලයෙක්. මනසා දීවරයක පුද්ගලයෙකු සඳහා මසුන් අල්ලන බව කියවන ලබනවා. මේ පුද්ගලයා ආර්ථික මාළියෙකුගේ තත්ත්වයේ සිටිනවා. මසුන් ඇල්ලීම යනු මේක මෙහෙවීමයි. එම පුද්ගලයා මෙහෙවන ආත්මික දීවරයා එඬේට සහ එවැන්දිස්තුරු වෙනවා. නමුත් යේසුස් වහන්සේ මේ වචන තම ගෝලයන්ට පැවසු නිසා ගෝලයන් ආත්මික දීවරකින් අතර ඔවුන් යේසුස් වහන්සේගෙන් ලැබුණු වචනය සමග බොහෝ මිනිසුන් ස්වර්ගයට ගෙන යනු ලබනවා. ඒ වගේම හබකුක් 1:14-17 දී මිනිසා මසුන් බව සඳහන් කරනවා. ඒ කියනවා මසුන් හරියට මිනිසා හරියට මුහුදේ මසුන් වගේ. තවද අපි මේ වචන මතෙව් 13:47-48 ලෙස සංවිධානගත කළොත් මෙහි තිබෙන මුහුද මේ කතා කරන්නේ ලෝකය ගැන. ඒකෙම මත්ස්‍යයන් විවිධ ආකාරයේ මත්ස්‍යයන් ලෝක ජීවත් වන බොහෝ ආකාරයේ මිනිසුන්ට සමාන වෙනවා. මාළු ඇල්ලීම සඳහා දැල මිනිසුන්ට මඟ පෙන්වනවා. මේ කුමක්ද දිනවාසික වචනය තමයි දැල වෙන්නේ. මේ දේව ස්වර්ගයට යන දැල ඔබට හමු වෙ තිබෙනවද? එළිදරව් පොතේ යථාර්ථය පිළිබඳ සම්මන්ත්‍රණය සහ ස්වර්ග රාජ්‍ය රහස පිළිබඳ උපමාව සහ යථාර්ථයේ සාක්ෂි පිළිබඳ සම්මන්ත්‍රණයට සවන් දුන් අයට අනේ මට මේ දැල හමු වුණා කියලා පැවසිය හැකියි. දැලක් මෙන් තදින් වියන ලද දෙව්ලොව වදන් ස්වර්ගීය වචන බලාපොරොත්තු වෙන කැමැත්තටම ස්වර්ගයට යන්නා වූ මේ වචනයට අහුම්කන් දී ස්වර්ගයට යන්නා වූ අයවරපත් වේ හැකි බව. ඊළඟට ඔබට කතා කරන්නම් ආත්මික නැව ගැන. ආත්මික එඬේරා ආත්මික දීවරයා යනු එඬේරා නම් දීවරයා වැඩ කරන බෝට්ටුව එඬේරා වැඩ කරන සභාවයි. නමුත් ඔබ බයිබලයේ කතාවේ නැවක් ගැන සිතන විට මුලින් මතකයට එන්නේ කුමන චරිතයද? මගේ මතකයට එන පළමු පුද්ගලයා නෝවා වෙනවා. නෝවාගේ කාලේ සිදු වූ දේ කවුරුත් දන්නවා. මේ ආදම් පෞකල ඓතිහාසික සිදුවීම් වන අතර ඔහුගේ පැවතින අයද බොහෝ පව් කරන ලබනවා. මේ පෞකාර ලෝකය විනිශ්චය කිරීම සඳහා ගං වතුර බැසකොස් නැව ගං වතුරෙන් බේර ගන්නවා. විනිශ්චය කියන බව ඇසු විට දෙවියන් වහන්සේ කන්ලව් කළ නෝවාගේ වචනය එකල මිනිසුන් විශ්වාස කර නැහැ. ඔහු දෙවියන්ගෙන් අහනවා. නමුත් මෙහිදී නිශ්චය තිබෙනවා. නමුත් නෝවා මේ ධර්මිෂ්ඨ කෙනා නිශ්චිත දීලක් ඇතිව ඔහු ගොඩනගනවා මේ නැව. ඒ වගේම ඔහු සහ ඔහුගේ පවුල මේ ගැලවීම් මාර්ගය තුලින් මේ විනිශ්චය මැද්දේදී ගමන් කරනවා. ඊට පස්සේ කියනවා මතෙව් 24:37-39 දී
නොවාගේ දවස් මෙන්ම මනුෂ්‍ය පුත්‍ර දවසුත් පැමිණෙනවා කියලා. ඒ වගේම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස් පැමිණීම වෙනවා. යේසුස් වහන්සේ මේ වචන පළවෙනිම කාලේදී සඳහන් කරනවා මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීමේ දිනය ඒ කතා කරන්නේ යේසුස් වහන්සේ දෙන පැමිණීම ගැන. දැන් ඔබ හිතන්නේ යේසුස් වහන්සේ පැමිණෙන විට එය මොන වගේ කාලයක් වෙනවද? ඔව් ඒ හරි. ඒ නොවාගේ දවස් වලට සමාන වෙනවා. එම නිසා කුමක්ද මේ නොවාගේ කාලේ සිදු වෙන්නේ? ගම් වතුරේ මිනිස්සු ලබනවා. ඒ වගේම මේ ගැලවීමේ කාර්ය ඉෂ්ට කරලා බලනවා. ඒතර ඊ අර්ථය නම් යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට පවා විනිශ්චයක් සහ ගැලවීමක් ඇති බව නෙමෙයිද? එසේනම් අප ගත යුතු ස්ථානය කුමක්ද? අපි ආදම් නොවාගේ කාලේ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරපු නැති ආදම්ගේ පැවැතෙන්නන් වගේ වෙලා විනාශ වෙලා යනතුරු අපි තේරුම් නොගෙන ඉඳලා හරියන්නේ නැහැ. නමුත් මේ බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ නිර්මාණය කරන ලද දෙවියන් වහන්සේගේ නෞකාව වන අප සියලු දෙනාම හමු යුතු බව අපි විශ්වාස කරන්න ඕන. වගේම අපි මේකට කීකරුවලා ස්වර්ගයට යන බවපත් වෙන්න ඕන. මම සැබවින්ම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුම දෙවියන් වහන්සේ කැමැත්තට නිර්මාණය කරපු දෙවියන් වහන්සේ නවකටපත් වෙන්න ඕන. ඊළඟට බයිබලයේ නොවාගේ නැවමෙන් සංකේතවත් කරන නැව තිබෙනවා. නමුත් ඒ වගේ මේ විනාශලා නැවුත් තිබෙනවා. අපි එළිදරව් 8:9 කියව බලමු කොහොමද මේ වාර්තා වෙලා තිබෙන්නේ කියලා. එළිදරව් දෙවෙනි දේවදූත පිම්බේය එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් නැනි මුදයක් මුහුදේ හෙනු ලැබුවේය. මුහුදෙන් 3/5ක් ලැබුණේය. මුහුදේ සත්වයන්ගෙන් එනම් පන්න ඇත සතුන්ගෙන් 3/5ක් මළුවේය. නව්වලද 3/5ක් විනාශ වුණේය. අප දැන් එළිදරව් 8 සිට 9 තමයි කියවන ලැබුවේ. නැව්වලින් 3/1ක් විනාශ කරනු ලබනවා. මේ නැව් උපමා කරලා තිබෙන කුමකටද? ඔව් එය හරි. මේ උපමා කරලා තියෙන සභාවට. හැබැයි දැන් මේ නැව් කැඩුවා කියලා කියන නිසා මේ සභාව සහ සංවිධාන ඒවත් විනාශ වෙනවා කියන එක. කුමක්ද සිදු වෙන්නේ මේ මුහුදේ පාවෙන නැවක් විනාශ වුණොත් එහෙම? අතර ඉරතැල්ලීම නිසා මේ මුහුදේ වතුර මුහුදු ජලය ඇතුළු වෙනවා. අවසානයේ මේ නැව ගිලී යනවා කියන එක. මේ මුහුද කියලා කියන්නේ සාතන් පාලනය කරන අසත්‍ය ලෝකයක් නම් ඉන්න දහස් කරන්න මේ නැව ගිලී ගිය විට මේ සාතන් සමග එකක් බවට පත් වෙන විදිහට අදහස් කරන්න. ඒ නිසා අපි සොයන්න ඕන දෙවියන් වහන්සේගේ නැව හරියට නොවාගේ නැව වගේ ඒ වගේම මේ විනාශලා තිබුණව නෙමෙයි කියන එක. මම එළිදරව්ව 17 19 කර ඇති කපිතාන් නාවකයා නාවක සේවය කරන්න මගීන් ගැන විස්තර කරන්නම්. මුහුද යනු ලෝකය සහ නැව යනු ස්වභාව නම් කපිතාන් ඒ වගේම නැවියන් මේ කවුද? ඔබ හිතන කවුද මේගොල්ලෝ? මේ නැවේ සුක්කාන මල්ලාගෙන කවුද? කපිතාන්වරයා. වගේම ස්වභාවක නායකත්ව දෙන කවුද? දෙන එන්ඩිරා කියන එක. වගේම කපිතාන්වරයා ස්වභාව නායකත්ව දෙන එන්ඩිරා එක්සීම නැව කපිතාන්වරයා සමග එකට වැඩ කරන. ඒ වගේම මේකේ ස්වභාව මේ නැවේ වැසියන් කියලා කියන්නේ ස්වභාව වැසියන් කියන එක. නමුත් අපි මේ නිවැරදි වාසස්ථාන හොයාගන්න ඕනේ නැද්ද? මේ වාසස්ථානට යන්න නම් අවසාන තැනට යන්න අපි අපේ ඇදලා ජීවිතය දෙවියන් වචනය තුල කරගෙන යන්න ඕනේ. ඒකෙම මේ මුහුදෙන් ජීවත් වෙන අය මේ ගමනක් මේ පැසෙන්ජර්ස්ලා ඒකළු ස්වභාවයට යනවා මේ ස්වර්ගයට යනවා. මනුෂ්‍යයා මේ නැවට ඇතුළට විතරක් නෙවෙයි නමුත් අපි දැනගන්න ඕන නිවැරදි ගමනාන්තය හොයාගන්න.
මේ අපේ ගමනාන්තයට යාමට නම් ඒ කුමක්ද ගමනාන්තය වෙන්නේ? ස්වර්ගය. ඒතර අපි අපේ ඇදහිලි ජීවිතේ දෙවියන්ගේ වචනය තුල අපි කරගෙන යන්න අවශ්‍යයි. අපි මේ වචනේ මේ ආත්මික බීජය දීවරයා මේ නැව මේ හැමදේම ආත්මික තේරුම් තිබෙන්නේ. නමුත් අපි මේ ආත්මික දේවල් බයිබල් තුල තේරුම් කරන විට ඒ නිරන්තරයෙන්ම දෙවිදියකට වෙන් වෙනවා. ඇයි ඒ හේතුව? දෙවිදියක ආත්ම තිබෙනවා කියන එක. දෙවිදියක වචන තිබෙනවා. මේ නිසා මෙහිදී දෙවර්ගයේ මිනිසුන් ඉන්නවා. ඒතර මේ බීජය අද දවසේ කතා කරලා තිබෙන මේ බීජය පවා බීජ වර්ග දෙකක් තිබෙනවා. එකක් දෙවිනාසික බීජය, අනිත් එක සාතන් බීජය. දෙවියන්වහන්සේගේ බීජය එය දෙවියන්වහන්සේ සිංහාසනයේ ඉදිරිපිට තිබෙන වීදුරු මුහුදක් වෙනවා. ඒ වගේම සාතන්ගේ මුහුද එය මකරා පාලනය කරනව තැනක් බවටපත් වෙනවා. කුමන මුහුදටද අපි යන්න අවශ්‍ය? අපි දෙවියන්වහන්සේ හමු වෙන්න ඕනද? දෙවියන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ ඉන්න. ඒ වගේම මේ කිරීමට අපි දැනගත යුතු නැද්ද වීදුරු මුහුද යන කුමක් විදිහද? දෙවියන්වහන්සේ සිංහාසනය මේ ජීවිතයක පුලිගුමුණු සම්පූර්ණ දේ කියලා කියන්නේ දෙවියන්වහන්සේගේ කොහොමද දැන ගැනීමට ඒ වගේම මේ ජීවන අපි මේ කියවමු එළිදරව්ව 4:6. එළිදරව්ව 4:6 සිංහාසන ඉදිරියේ පළඟු හා සමාන වූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය. සිංහාසනයේ මැදෙහි සිංහාසනයේ අවටත් ඊශ්‍රායෙල් පස්සෙන්ද ඇස්වලින් පිරුණා වූ ජීවමාන සතුන් හතරකින් සිටියේ. එළිදරව් 4 වදන් ඉස්වාසේ ගෝලයක් වන ප්‍රේරිත යොහාන් දර්ශනයකින් ඉස්වාසේ හඬ අහනවා. එවැගේම ස්වර්ගයට ගොස් දර්ශනයකින් දෙවියන්වහන්සේගේ ආත්ම ලෝකයේ සියලු දේවල් සිංහාසනයේ සංවිධානය මේ සෑමදේම දකිනවා. ඔහු ස්වර්ගයට යන විට ඔහු දෙවියන්වහන්සේ සිංහාසන දකිනවා. ජීවමාන සතුන් හතර දෙනා දකිනවා. එඩිමහලෙන් සතර දකිනවා. ඒ වගේම සිංහාසන ඉදිරිපිට පහන් හතක් දිලිසෙන කියන්නේ දෙවියන්වහන්සේගේ ආත්ම හත. ඒ වගේම මේ මැදයේ මේ සිංහාසන වට කරගෙන ජීවමාන සතුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔවුන් වට කරගෙන තිබෙන්නේ මේ ඇස්වලින් වටින්ම තිබෙන්නේ ඇස්වලින් කව. ඒ වගේම ජීවන මුක්ෂ තිබෙනවා. සාතන්ගේ බීජය ඒ බොරු ගැනීම ලෝකයක් නම් සාතන් පාලනය කරන දෙයක් වෙනවා. එවනාසගේ මේ පැහැදිලි වූ පිරිසුදු වූ දියමන්ති වෙන වූ වචනය මේ කියන්නේ කිසිම සැකයක් නැති දිනස වචනය. අපි සාතන්ගේ මුහුදලේ පාලනය කරලා හරියන්නේ නැහැ. නමුත් අපි අපගේ හදවත් මේ ජීවන වෘක්ෂයේ වචනයෙන් පෝෂණ උදවන්න නැද්ද? ඒ වගේම දෙවියන්වහන්සේ ලබා ගන්න පුළුවන් සුදු ජනතාවට පත් වෙන්න ඕන. දෙවියන්වහන්සේ මේ සාතන් පාලනය කරන ලෝකේ නිකන් තිබෙන්න දෙන්නේ නැහැ කියන එක. ඔහු එය මේට හොඳ කල කර තිබෙනවා. මේ සුව කිරීමට පොරොන්දු වෙනවා මේ අනාගතවත් තුලින් ඒ සිදුවන කලින් දැනුවත් කරන අනාගතයේදී. අපි බලමු කොහෙද මේ අනාගත වාක්‍ය තිබෙන්නේ. එසකේල් 47:1 ඒ වගේම 8 සිට 10 වල. පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණුවේය. එවිට ගෘහයේ එලිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව දුටුමි. මක්නිසාද ගෘහයේ ඉදිරිය පැත්තෙන් පූජාසනයට දකුණු පහළ කරාවේය. මුහුදු වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස් අරබා සම්භූමිය පැමිණ ඒ මුහුද ඇතුළු වන්නෝය. මුහුදට ගලා යන ඒ වතුර හොඳ වන්නේ මේ ගංගා පැමිණ සෑම තැනම රාශි දේවමාලිකා දොරටු ළඟට ගෙන අතර
රාශි ගණන් පණ ඇති සියලු සත්වයෝ ජීවත් වන්නේය. එසේ මත්ස්‍යයන් මහත් ගණනක් හටගන්වා ඇත. මක්සාද මේ වතුර එහි වැමෙන්නා අනෙක් ඒවා හොඳවන්නේය. ගංගාව ගලන තැන නමුත් සියල්ලන් ජීවත් ඇත. එසේකියල් 47 දී මේ මණ්ඩපයට පටන් ගන්න තැන ඉඳලා වතුර ප්‍රබලන වෙලියට වගේම මේ මොහොත සුව කරනවා. මේ මණ්ඩපය වගේම මේ මණ්ඩපෙ එළියට වතුර එක ඒ මාර්චික නම් අපේ මේ මණ්ඩපය එකපාර අපි හරි ගස්සන්න ඕන. නමුත් මේ අනාගත වාක්‍යයක් ඒ වගේම මේ කතා කරන්නේ අනාගතේ උපමා වගේ වෙන දේවල් වලට. මේ මණ්ඩපය එය ආත්මික මණ්ඩපය කියන්නේ. අවසන වතාවේදී ඔබ හැම කෙනෙකුම කුමක්ද ඉගෙන ගත්තේ මේ සම්බන්ධයෙන්? මෙය ආත්මික උල්පත කතා කරන්නේ මේ ආත්මික වතුර පැමිණෙන එඬර කියන එක. උල්පතක් කියන වතුර එන්න තරක්. අපි මේ මණ්ඩපයෙන් වතුර එනව දකින නිසා අපිට කියනවා මේ මණ්ඩපය ආත්මික උල්පතක් කියලා. කවද්ද මේ වචන ඉෂ්ටපෙන් ලබන්නේ? මේ ජලය මේ මණ්ඩපයෙන් එන ජලය එය නියෝජනය කරන්නේ යේසුස් වහන්සේ ලබා දෙන යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ මේ වචන ලබා දුන් ලබනවා එකට එකතුලා මේ ගෝලයින්ට මෙය සාක්ෂි කරනවා මේ මොහොත සුව කිරීමේ සාක්ෂියට ඒ වගේම ඊට පෙර කාර්ය සදාහන කරනවා. ඔබ හබකුක් 2:14 කියවොත් එහෙම කියනවා මේ ජලයෙන් මුහුද ආවරණය වන පරිදි සම්බුදුන් වහන්සේගේ මහිමය පිළිගැනීමෙන් ලෝකේ පිරියන බවට පොරොන්දු තිබෙනවා. මේ ජලය වචන වන විට දෙවනහා මොකක්ද මේ තේරුම? මේ දෙවනහාගේ වචනය මුළු ලෝකෙම පිරී තිබෙනවා නෙමෙයිද? වගේම ඔබ ඒසාය 11:9 වචන කියවනවා නම් මගේ ශුද්ධ කන්දේ සෑම තැනම කිසිදු හානියක් හෝ අලාභයක් නොවන්නේය. ඒකට ජලය ආවරණය කරන පරිදි පොළොව සම්බුදුන් වහන්සේ පිළිබඳ දැනුමින් පිරී යනු ඇත. කුමකින්ද මෙය පිරලා තිබෙන්නේ ඔබ හිතන්නේ? මේ කියනවා මෙය දෙනවාසේ වචනයෙන් පිරලා තිබෙනවා කියලා මේ දෙනු. අපි මේ කියූ පරිදි මේ දෙනවාසේ මහිමය පෙන්වීම සඳහා මට මතක් වෙනවා මේ ඩේරුම් සියලුම ශක්තිය සමත් මගේ කැපවීම යොමු කරපු මේ අමාරු මේ ඩේරුම්ගේ අමාරු ක්‍රියාවන් නිසා බොහෝ අයට ලෝක පුරාම ඉන්න දෙනවාස විශ්වාස කරන්න පුළුවන් තිබෙනවා. විශ්වාසයේ දෙනවාසේ පුත්‍ර විශ්වාස කරනවා. වචනේ විශ්වාස කරනවා. අගම ඇත්තේ ජීවිතය ගත කරනවා. මම විශ්වාස කරන දෙනවාසේ ඔබගේ චැම්පියන්ගේ උත්සාහයන් මේ වෙනින් දරපු දන්නවා. දෙනවාසේ ඔබට මේ කතා කර තිබෙනවා. දැන් මේ කාලය ඇවිත් තිබෙනවා. දෙනවාසේගේ විරුද්ධ වචනය එය පැහැදිලි ලබා දෙන ඒ වගේ මේ උගන්වන මේ ජලය මුහුද අවමට කරනවා වගේ මම විශ්වාස කරනවා අපිට පුළුවන් ඒ කිය එකක් බඩපත් වෙන්න. අපිට දෙන සත්‍ය වචන ලෝකෙම පැතිරෙයි. ඔබ එළදර ඔබ නිශ්චයක එක කියව විට ඒ කියනවා මම අලුත් ආස දල් ප්‍රෝද්ද තිමි. පළමු මාස පළමු පුරක් පහවි යනවා. වගේ මේ තවදුරටත් මුදට තවත් නොවේ කියනවා. කුමක්ද මේ පළමු මාස පළමු පොළව වෙන්නේ මේ නැවතී යන. පළමු මාස පළමු පොළව එය
අප ජීවත් ලෝකෙට අදාළ නැහැ කියන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම කියන්නේ මේ තොරග ජනතාවගේ විද්වත්තානේ වෙනස්සේ නැති වෙන්න තොරග කියලා නැත්තම්. කොහොමද මේ අර්ථය වෙන්නේ? තවදුරටත් මොහොත නැහැ කියන එකේ. ඔබ හැම කෙනෙක්ම මේ සම්බන්ධව මොකද හිතන්නේ? මේක මොහොත නිසා මේ බොරු ගැමීම් වල වචන කියන්නේ. තවදුරටත් මොහොත නැහැ කියන කොමක්ද? ඒ අර්ථය තමයි මේ බොරු ගැමීම් වචනය තවදුරටත් පවතින්නේ නැහැ කියන්නේ. ඒ වගේම අපි මිට පිට දැක තිබෙන අන්තර්ගතයන් එළදරව් 13 මේ හිස තන්දය මුර්ගයා මුද පැමිණෙනවා. මේ මුර්ගයා මුද පැමිණෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ සහ රහතන් දෙවියන් වහන්සේ මුර්ගයා විනිශ්චය කරන නිසා මුර්ගයා සහ උගේ සංවිධාන විනිශ්චය කරනවා. ඒ වගේම පපන්ත සාහනේ ඉන්නසින් ලබනවා. මොකද තමයි ඉමන්ස තමයි කියන්නේ තවදුරටත් මොහොත තවත් නොවිය කියලා. මම විශ්වාස කරනවා මේ ලෝකය දිනවාසගේ නැවත කමිනි වචනේ පිටලද බෙරේ වගේ බොරු කියන්නේ ලෝකය ත සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ නැති විය කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි කියමු උපමාවක් මේ මතෝ 13 47 සිට 50 තිබෙන මේ හොඳ මසුන් සහ ස්වර්ග රාජ්‍ය මොදෙන් තේරුම් ගනිමු. තවද මුහුදේ හෙළුවාවුද සියලු වර්ගවල මැසුන් අසුනාවුද දැලකට ස්වර්ග රාජ්‍ය සමානය. ඒ දැල පිරුණු කල ඔහු ඒ වෙරළට ඇදගෙන ඇද්ද හිඳගෙන හොඳ වුන් වාජනවල එකතු කොට නරක වුන් අහක දැමුවෝය. ලෝකාන්තිමේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත් ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට ගිනි යුදුනෙහි යලන්නෝය. එහි හැඬීමද දත් කෑමද වන්නේය. මේ වචන තුල බලන විට අතෝ 13 4 සතිවිතර 50 බලන විට මේ කියනවා මේ ස්වර්ග රාජ්‍ය මොහොතට හෙළන ලබන සියලු ආකාරයේ මසුන් අල්ලා ගන්නවා මොහොතට හෙළපු දලක් වගේ කියලා කියනවා. ආත්මික දීවරය මේ ආත්මික මොහොතට දලක් හෙළනවා මේ මිනිසුන් අල්ලා ගන්න මේ ලෝකෙ තුල ජීවත් වෙලා ඉන්න. නමුත් මේ මෙහිම අදහස් කරන සියලුම මසුන් මේකට එනවා කියන එකද? හොඳ මසුන් මේකට එකතු කරගන්නවා. නමුත් නරක මසුන් නැවත මොහොතට එනු ලබනවා. ඒතර මේ අදහස් කරන්නේ මේ පොඩි මාළු නේද? ඒ කියනවා මෙය අවසාන කාලේ එනවා දෙවිදු කමිනෙනවා මේ ධර්මිෂ්ඨයෙන් අධර්මිෂ්ඨයෙන් වෙන් කරනවා. හොඳ මසුන් ඒවා ධර්මිෂ්ඨ වෙනවා. ඒ වගේම නරක මසුන් ඒවා අධර්මිෂ්ඨයට වත් වෙනවා. කවුද මේ ධර්මිෂ්ඨ වෙන්නේ? මේ දෙන්නාසේ කැමක් දන්න අය නෙමෙයිද? ඒ වගේ මේ අනුව ක්‍රියාත්මක වෙන නෙමෙයිද? නිසා අපි මේ ස්වර්ගීය වචනේ මේක ලබාගත් අය නිසා මේ හොඳ ඵලයටපත් වීමට අපි නිරන්තරයෙන්ම දෙන්නාසේගේ පවුලේ ආයවටපත් වෙන වචන බවටපත් වෙනවා. ඊළඟට මම පැහැදිලි කරනවා අදස වචනේ සාරාංශය. මේ මානසික ලක්ෂණ දැනගැනීම තුළින් ආත්මික බීජය ඒ වචනේ වෙනවා. එහි මේ දීවරයා ඉවැන්ජලිස්ට් කෙනෙක් වෙනවා. ඊළඟට දෙවියන්ගේ වචනය එහි මේ ලෝක ජීවත් වෙන සිද්ධාන්ත වෙනවා. ඒ වගේම නැව කියන්නේ ස්වභාවයට සහ සංවිධානයට. මේ දීවරයා මේ පින්වීම හොඳා වාඩි වී මේ හොඳ ඒවා කරු ලබනවා. නමුත් මේ යුද්ධය නිසා මේ මොහොත තිබෙනවා. මොකද අපි තමයි
එකම බරපත් වෙන්නේ මේ දැල වගේ වචන තුළ මෙහෙවන්න. අපි සම්පූර්ණ නැත උපදින්න ඕන. හොඳ පළ බරපත් වෙන්න හොඳ වෙනස් එකේ මේ තුර එකට මේ අපි සුදුසු බරපත් වෙන්න ඕන. ලෝක පුරා සිටින සියලුම සිද්ධවන්තයින් අපි හැම කෙනෙකුම මේ ස්වර්ග රාජ්‍ය රහස් හොඳට අවබෝධ කරගන්න. යේසුස් වහන්සේ කියලා තිබෙනවා ඔබ දන්නේ නැත්නම් ස්වර්ග රාජ්‍ය රහස ගැන. ඔබ මේ උපමාවේ වචන තේරුම් ගන්න නැත්නම් ඔබ විදේශිකෙක් වෙනවා. ඔබට ස්වර්ගයෙන් බැරි වෙනවා කියන එක. දැන් ඒ තමයි කාලය වෙන්නේ. සෑම කෙනෙකුටම පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් දෙනවසේ වචනේ. ඒ වඩා හොඳ දෙයක් වේවි. අපිට පුළුවන් නම් සෑම කෙනෙකුම මේ වචනය දෙනවසේ රාජ්‍ය ස්වර්ග රාජ්‍ය අපිට පුළුවන් වෙනවා මේ දැලට අසු වෙන්න. ඒ වගේම හොඳ පළබරපත් වෙන්න මේ ඔසල එකතු කරගත්තා. ඊළඟ අවස්ථාවේදී මේ වචන ලබා දෙන ඉන්ස්ට්‍රක්ටර් උඩ හොඳට පැහැදිලි කරයි මොන ආකාරයේ මුර්ගියෙක්ද හිසද අන්ධ කියන්නේ කොහොමද කියන එක. ඔබ මේ මුර්ගය ගැන උනන්දු වෙන්නේ මොහොතේ වෙන කෙනා ගැන බලන්න. ඔබ අපි අවසන් ඊළඟ දවසේදී බසිලු ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න බලමු. අපි ඔක්කොම දෙනා සමග එකක් විශ්වාසයේ සහ වචනේ. අපි එකක් බෝඩ් එකක් කියමු. එක හැමෝකට කියමු. We are one. අපි හැමෝම එකක්. අපි එකට යාඥා කරමු. සුදුවන්තු දෙවි පියාණනි මහිමෙන් සහ ප්‍රේම ප්‍රවෘතනත්තනේ මොස්තුන් තන ඔබ අපට මේ ආශිර්වාද කාලය ලබා දීම ගැන අපට අපේ පවුල ඇයට වැදිල්ලෙන් මේ උපමාවල ස්වර්ග රාජ්‍ය රහස් සහ ඒවා සබෑ තේරුම් සෙබෙන්නක තිබෙනවා. නැවතත් ස්තුති වෙනවා මේ ඉදිරියට වචනය ගෙන වෙනට ඒසොස කියනවා මේ ස්වර්ග රාජ්‍ය රහසක් කියලා දෙනසි පුරවටම මම විශ්වාස කරනවා එක දෙනෙක් හිට බව එක විශ්වාස කරන බව එක බයිබලයේ තිබෙන බව. වගේම සියලු විලවන්තීන් මේ බලාපොරොත්තු බවට දැන් අපි දෙනවාසේ විශ්වාස කරන වශයෙන් එක හදවතින් සමානසික එකතු වී දෙනස වචනය තුලින් කරුණාකර එක පුද්ගලයෙක් මේ ලෝකේ දෙනවාස සහ තමයි කාට දන්නේ නැති කෙනෙක් නැති කරන්න කියන්නේ. මේ මොහොතේ ඉන්නා වූ මසුන් වගේ උදව් කරන්න මේ බැල අසුවීමට මේ ස්වර්ග වචන ලබා ගැනීමට ඔබ මේ ඒ මගින් අප මෙහෙවන්න. ඒ වගේම එකට එකතු වෙලා ස්වර්ග රාජ්‍යයට යන්නට පත් වෙන උදව් කරන්න. මම අවංකවම බලාපොරොත්තු වෙනවා සෑම කෙනෙකුම මේ වචන දවසේ අහන්න නැති කියලා. ඒක පුද්ගලයෙක් ඒ වගේම මේ ස්වර්ග රාජ්‍යයට තුනය හොඳ සෞඛ්‍යයෙන් ආත්මිකව සහ මානසිකව වෙන්න ආශා කරනවා. මේ සෑම දෙයක්ම ආශා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඔබ ස්තුතියි. අපසම සමෝධන හැම කෙනෙකුටම සෙමිනාර් එක සමග